ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. මම දැන් එදා කිව්වා ඔයාලට අද කරනවා උදේ 5ට කියලා පන්ති උදේ 5ට කරනවා කියලා මම එදා කිව්වා. හරි. එදා පුතේ අපි අවසාන වශයෙන් අන්තිමට කතා කරේ අනුපාතයක් කොහොමද ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කියන එක. අනුපාතයක් ප්‍රතිශතයක් බවට පත් කරන්නේ කොහොමද කියලා තමයි අපි එදා බ්‍රහස්පතින්ද අන්තිමටම කතා කරේ. දැන් මම අද මේ ප්‍රතිශත පාඩමේ ඉතිරි කොටස කරලා ඉවර කරනවා. ප්‍රතිශත පාඩම අද අපි ඉවර කරනවා. ඊට පස්සේ අපිට ඊළඟ දවසේ පුළුවන් කුලක පාඩමට යන්න. කුලක පාඩමට යන්න. හරි. මම එදා කොටස මතක් වෙන්නත් එක්ක ගැටලුව මතක් වෙන්නත් එක්ක දා ඉගෙන ගත්ත දේවල් මතක් වෙන්නත් එක්ක අපි චූටි ගණන් හතරක් හදමු. උන්ටි ගණන් හතරක් හදමු. ඒ ගණන් හතර මම දෙන්නේ ප්‍රතිශත වලින් දෙනවා. ඒ ප්‍රතිශතය අනුපාතයක් බවට ඔයාලා පත් කරන්න ඕනි. ඒ වගේම අනුපාතයක් දෙනවා. ඒ අනුපාතයේ ප්‍රතිශතයක් බවට පත් කරලා දෙන්න ඕනි. හරි. ලියගන්න මේ ප්‍රශ්නය. දී ඇති ප්‍රතිශත වලට අනුරූප අනුපාත දී ඇති ප්‍රතිශත වලට අනුරූප අනුපාත ලියන්න. මේ ප්‍රශ්නය කියන්න පුළුවන්ද? හරි පුළුවන්. දී ඇති ප්‍රතිශත වලට අනුරූප අනුපාත ලියන්න. ඔන්න තුනක් තියෙනවා. ඒ තුන ඉක්මනට අනුපාත බවට පත් කරන්න. ඉවරද? ඉවර නම් හරි කියන්න.
හරි හරි සර්. හරි 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 ඉවරයි. හොඳයි මේ දීලා තියෙන ප්‍රතිශත වලට අනුරූප අනුපාතය ලියන්න කියලා මම දුන්නේ විමාශ. දැන් අපි බලමු මේ ප්‍රතිශත වලට අනුරූප අනුපාතය. පළවෙනි එකේ උත්තරේ කීයද ආවේ? 94. 94 4. මේක ගන්න පුළුවන් නේ අපිට කොහොමද ගත්තේ? 75 අපිට අනුපාතයක් විදිහට ලියන්න පුළුවන් නේද? 75 අනු 100. 75 අනු 100 කියලා ලියන්න පුළුවන් නේද? මේ දෙන්නම මේ අනුපාතයක් ලියනකොට පුතේ අපි දන්නවා සරලම ආකාරයෙන් තියන්න ඕනේ. සරලම ආකාරයෙන් තමයි තියන්න ඕනේ අනුපාතය. ඒතකොට සරලම ආකාරයට පත් කරන්න මොකක්ද අපිට කරන්න පුළුවන්? මේ අනුපාතය සඳහා භාවිතා කරලා තියෙන පද දෙක පද යුගලය එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. එතකොට මේ 100 සහ 75 බෙදන්න පුළුවන් අපිට 25න්. 25න් බෙදන්න පුළුවන්. එතකොට 75ට 25 ඒවා කීයක් තියෙනවද? 3ක් තියෙනවා. 100ට 25 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එහෙනම් 3/4 තමයි අනුපාතය වෙන්නේ. දෙවැනි එක 100ට 20. මෙයාවත් අපිට අනුපාතයක් විදිහට ලියනකොට අපිට පුළුවන් අනුපාතය ලියන්න 20 අනු 100 කියලා. 20 අනු 100 කියලා අපිට ලියන්න පුළුවන්. දැන් මට කියන්න බලන්න මේ දෙන්නම මේ අනුපාතය සරලම ආකාරයට පත් කරනකොට කීයෙන්ද බෙදන්න පුළුවන්? දෙන්නම බෙදන්න පුළුවන් කීයෙන්ද? පොදු සාධකයකින් බෙදන්න වෙන්නේ. මහා පොදු සාධකය 20. මහා පොදු සාධකය කීයද? 20 ඔව් 20. ඔව් හරි. 20 ඔව් 20ෙන් බෙදන්න පුළුවන් අපිට. මේ දෙන්නම මම බෙදනවා 20ෙන්. 20ට 20 ඒවා 1යි 100ට 20 ඒවා කීයක් තියනවද? 5ක් තියෙනවා. 5යි. ඔව් එහෙනම් 1/5 නේද අනුපාතය වෙන්නේ? ඔව්. ගාන බලන්න 180. මේ අනුපාතයක් බවට පත් කරනකොට ප්‍රතිශතයට අදාළ සංඛ්‍යාව තමයි පළවෙනි පදය වෙන්නේ 80. 100 තමයි දෙවෙනි පදය වෙන්නේ. එතකොට මේ දෙන්නම බෙදන්න පුළුවන් මහා පොදු සාධකය කීයද? 20 බෙදන්න පුළුවන් නේ. 80ට 20 ඒවා 4යි. 80ට 20 ඒවා කීයක් තියෙනවද? 4ක් තියෙනවා නේ. 4යි. 100ට 20 ඒවා කීයක් තියෙනවද? 5 ඔව් 5ක් තියෙනවා නේ. හරි. එතකොට මේක අපිට අනුපාතයක් බවට පත් කරගත්තොත් උත්තරේ එනවා 4/5 කියලා. හරි. ඊළඟ ප්‍රශ්නේ ලියා ගන්න. පහත දැක්වෙන එක් එක් අනුපාතයට අනුරූප ප්‍රතිශතය ලියන්න.
එතකොට මේ අනුපාතය හැම වෙලාවෙම ප්‍රතිශතයක් බවට පත් කරනකොට ඒ අනුපාතය භාගයක් විදිහට ලියා ගන්න වෙනවා. ඒ භාගයට අදාළ අනුපාතය තමයි මේ ප්‍රතිශතය තමයි අපිට ගොඩනගා ගන්න පුළුවන්. මොකද ප්‍රතිශතයක් ගොඩනගා ගන්න නම් අනිවාර්යයෙන්ම භාගයක් තියෙන්න ඕනි. නෑ ඒකෙනුත් තුනක් තියෙනවා. වේගෙන් හදන්න. ඉවරද? හරි. හොඳයි. හොඳයි. ඉවරයි. හොඳයි. හොඳයි. ඉවරයි සර්. හොඳයි. පහන් ඉවරද? ඉවරයි සර්. හෙසලි ඉවරද? නෑ සර්. දැන් දෙවෙනි එකේ අපිට මිශ්‍ර සංඛ්‍යාවක් විදිහට තමයි තියන්න වෙන්නේ. නැත්නම් විෂම භාගයක් විදිහට උත්තරේ තියන්නේ. විෂම භාගයක් විදිහට තමයි උත්තරේ තියන්න වෙන්නේ දෙවෙනි එකේ.
හරිද? හරි. අපි අද මෙහෙම බලමු මේක. දැන් පළවෙනි එකේ තියෙන්නේ 698. 698 අනුපාතය. එතකොට අනුපාතයක් විදිහට තියෙනවා නම් මේ අනුපාතයේ පළවෙනි පදයේ ලවයේ විදිහටත් දෙවෙනි පදයේ හරයේ විදිහටත් දෙන විදිහට අපිට මෙයා භාගයක් විදිහට ලියා ගන්න. එතකොට 8න් 6 තමයි භාගය වෙන්නේ. දැන් අපි දන්නවා භාගයක් තියෙනවා නම් ප්‍රතිශතයක් බවට පත් කරන්න කීයෙන්ද මෙයා ගුණ කරන්න ඕනේ? 100ට 100ෙන්. කැපෙන ඒවා තියෙනවා නම් කියන්න. 6යි 8යි 100. ඔව් 8යි 6යි කැපෙනවා දෙකෙන්. 6ට 2 ඒවා 3යි 8ට 2 ඒවා 4යි. 4ට 4 ඒවා 1යි 100ට 4 ඒවා තියෙනවා 25. 25 තුන වුණාම කීයද උත්තරේ එන්නේ? 175. උත්තරේ 175. දෙවැනි එක 2/3 2/3 අනුපාතය. දැන් මේ 2/3 අනුපාතයේ පුතේ අපිට පුළුවන් භාගයක් විදිහට ලියා ගන්න. ඒක පළවෙනි පදේ තමයි ලවය වෙන්නේ. දෙවෙනි පදේ තමයි හරය වෙන්නේ. දැන් ඔන්න අපි ගාව භාගයක් තියෙනවා. භාගයක් තියෙනවා නම් ප්‍රතිශතය හදාගන්න ලේසි. නේද? එවනම් මේ ප්‍රතිශතයක් හදාගන්න අපි භාගයකින් එයාව ගුණ කරගන්න ඕනි 100ට 100ෙන්. 100ට 100ෙන් ගුණ කරගන්න ඕනි. දැන් මෙතන කැපෙනේව නැහැ. පේනවනේ ඔයාලට? කැපෙනේව නැහැ. පොදු සාධක නැහැ. හරේ 3 ලවයේ 100යි. එතකොට දැන් අපිට පුළුවන් මේකේ උඩ ඉන්න කට්ටිය ගුණ කරලා උඩ ලියන්න. යට ඉන්න කට්ටිය යටින් ලියනවා. 100 දෙකෙන් වුණාම 200යි. යට 3 නේද 100ට. දැන් මේ තියෙන්නේ විෂම භාගයක්. මේ විෂම භාගයේ තියෙනවා නම් අපිට මෙයාව මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්. ඒ සඳහා මට මේ 200 කියන ලවය සංඛ්‍යාව 3ෙන් බෙදා ගන්න පුළුවන්. 3ෙන් බෙදන්න පුළුවන්. 2ට 3 ඒවා නෑ. බලනවා ඊළඟට 20ට. 20ට 3 ඒවා 6ක් තියෙනවා. 3 6 18යි. දෙකක් ඉතිරි. බිංදුව ගන්න. 20ට 3 ඒවා 6යි. 3 6 18යි. ඉතිරි නෑ. ඉතිරි කීයද? දෙකක් ඉතිරි. එතකොට උත්තරේ එනවා අපිට 66යි 3ෙන් 2යි කියලා. 66යි 3ෙන් 2 තමයි පුතේ අවසාන පිළිතුර වෙන්නේ. ඊළඟට මේකේ අවසාන ගාන 2/5 2ට 5 අනුපාතය තියෙනවා. එහෙනම් මෙයාවත් අපිට භාගයක් බවට පත් කරගත්තොත් 5න් 2යි. මේ 5න් 2 ප්‍රතිශතයක් බවට පත් කරගන්න 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. 5ට 5 ඒවා 1යි 100ට 5 ඒවා 20යි. 20 දෙකෙන් ගුණ වුණාම අපිට එනවා උත්තරේ 100ට 40යි කියලා. ඔයාලට දැන් හොඳටම පැහැදිලි ඇති ප්‍රතිශතයක් හදන්න නම් අනිවාර්යෙන් මොකද්ද තියෙන්න ඕනි? භාගයක් තියෙන්න ඕනි. ප්‍රතිශතයක් හදන්න නම් මොකක්ද තියෙන්න ඕනි? භාගයක් තියෙන්න ඕනි කියන එක. හරි. තුනම හරිද? හරි. දැන් ලියාගන්න මාතෘකාව අද යම් දෙයක් මාතෘකාව ලියාගන්න යම් දෙයක නැත්නම් යම් දෙයක් මුළු ප්‍රමාණයෙන් කොටසක් ලෙස යම් දෙයක් මුළු ප්‍රමාණයෙන් කොටසක් ලෙස දුන් විට මුළු ප්‍රමාණයෙන් කොටසක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. මුළු ප්‍රමාණයෙන් කොටසක් දුන් විට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කිරීම. හරි. දැන්
අපි බලමු මෙන්න මේ වගේ ගාන. ලියා ගන්නකො මේ ගාන. මේ ගාන ලියා ගන්නකො. කෙසෙල් කැනක ගෙඩි 50ක් ඇත. කෙසෙල් කැනක ගෙඩි 50ක් ඇත. එයින් 30ක් විකුණන ලදී. එයින් 30ක් විකුණන ලදී. විකුණන ලදී. පළවෙනි ප්‍රශ්නය. විකිණූ ප්‍රමාණය මුළු ප්‍රමාණයෙහි භාගයක් ලෙස කියවන්න. මුළු ප්‍රමාණයෙහි භාගයක් ලෙස දක්වන්න. මම දුන්න ගාන තමයි කෙසෙල් කැනක ගෙඩි 50ක් ඇත. ඉන් 30ක් විකුණන ලදී. 30ක් විකුණන ලදී. පළවෙනි ප්‍රශ්නය විකුණූ ගෙඩි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙහි භාගයක් ලෙස දක්වන්න. රෝමිලක්කම් අංක 2 විකුණූ ගෙඩි ප්‍රමාණය මුළු ප්‍රමාණයෙහි භාගයක් ලෙස දක්වන්න. රෝමිලක්කම් අංක 2 විකුණූ ගෙඩි ප්‍රමාණයෙහි ප්‍රතිශතය ගණනය කරන්න. විකුණූ ගෙඩි ප්‍රමාණයෙහි ප්‍රතිශතය ගණනය කරන්න. හරි. දැන් මෙතෙන්දී අපිට පුළුවන් පුතේ මේ මුළු ප්‍රමාණයෙන් භාගයක් බවට පත් කරනකොට අපි හැම වෙලාවෙම මුළු ප්‍රමාණය තමයි හරයට ගන්න ඕනේ. මුළු ප්‍රමාණය තමයි හරේ ලියා ගන්න ඕනේ. එතකොට මේක කියනවා අපිට මේ කෙසෙල් කැනේ ගෙඩි 50ක් තියෙනවා කියලා. කෙසෙල් කැනේ කොච්චරක් තියෙනවා කියනවද? ගෙඩි 50ක් තියෙනවා කියනවා. ඒ 50න් 30ක් තමයි පුතේ විකුණලා තියෙන්නේ. 30ක් තමයි විකුණලා තියෙන්නේ. එතකොට විකුණලා තියෙන ගෙඩි ප්‍රමාණය මුළු ගෙඩි ප්‍රමාණයේ භාගයක් බවට තමයි පත් කරගන්න ඕනේ. එතකොට මුළු ඔක්කොම ගෙඩි 50ක් තියෙනවා. ඒකෙන් 30ක් අලෙවි කරලා තියෙනවා. ඔන්න බලන්න එහෙමනම් මගෙන් අහලා තියෙන ප්‍රශ්නයේ ගැටලුවට අදාළව පළවෙනි ප්‍රශ්නයට අදාළව මම පිළිතුරු ලබා ගත්ත ආකාරය. එතකොට විකුණලා තියෙන ගෙඩි ප්‍රමාණය මේ මුළු ප්‍රමාණයෙන් භාගයක් බවට තමයි පත් කරන්න තියෙන්නේ. ඒතර මුළු ප්‍රමාණය තමයි හරයට එන්න ඕනි. විකුණපු අදාළ ගෙඩි ප්‍රමාණය තමයි ලවයට එන්න ඕනි. දැන් මේ භාගය අපි සරලම ආකාරයෙන් තියන්න ඕනි. මේ විදිහට තිබ්බොත් එක ලකුණයි අපිට හම්බෙන්නේ. කියන්න. දෙවෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් ආයෙත් කියන්න පුළුවන්ද? අම කියන්න. 5න් මුලින් නම් කියන්න ඕනේද? එසලි. දෙවෙනි ප්‍රශ්නේ සර්. දෙවෙනි හරි. දෙවෙනි ප්‍රශ්නය මම කිව්වේ විකුණූ ගෙඩි ප්‍රමාණයේ ප්‍රතිශතය ගණනය කරන්න. විකුණූ ගෙඩි ප්‍රමාණයේ ප්‍රතිශතය ගණනය කරන්න. දැන් මේකේ පළවෙනි එකේ අපිට එහෙමනම් මෙයා භාගයක් බවට පත් කරලා දිනවා. දැන් මේක සරලම ආකාරයට පත් කරන්න නම් බෙදන්න වෙනවා. හරය සහ ලවය බෙදන්න වෙනවා. එකම සංඛ්‍යාවකින් බෙදන්න වෙනවා. පොදු සාධකයකින් බෙදන්න වෙනවා. එතකොට මම මෙතන 30 10න් බෙදෙනවා. 50ක් 10න් බෙදෙනවා. 30ට 10 ඒවා 3යි. 50ට 10 ඒවා 5යි. උත්තරේ කීයද එහෙමනම්? 5න් 3. ඔන්න භාගයක් බවට පත් කරා 5න් 3. දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මේ විකුණලා දීච්ච ගෙඩි ප්‍රමාණය ප්‍රතිශතය. විකුණපු ගෙඩි ප්‍රමාණය ප්‍රතිශතය තමයි අපෙන් අහන්නේ දෙවෙනි ප්‍රශ්නේදී. එතකොට මේ භාගය කියන්නේ කතා කරන්න. 100ට
හරි හරි. එතකොට මේ 5න් 3 ගුණ කරගන්න වෙන්නේ කීයෙන්ද? මේ භාගයක් තියෙනවනේ දැන්. එයා ප්‍රසත්‍යයක් බවට පත් කරන්න කීයෙන්ද ගුණ කරන්නේ? 100ට 100ෙන්. හරි ලේසිය. ලේසි මේ කොටස. 100ට 100ෙන්. ඒක කැපෙන ඒවා තියෙනවා නම් කියන්නේ 5ට 5 ඒවා එකයි 100ට 5 ඒවා කීයක් තියෙනවද? 20යි. 20 ගුණෙන් 100ට 60. පැහැදිලිද? තේරුණාද ගත්ත හැටි? එහෙමනම් අපිට මුළු ප්‍රමාණයකින් කොටසක් දීලා තියෙනකොට ඊට අදාළ ප්‍රතිශතය ගණනය කරන්න අපි එයා භාගයක් බවට පත් කරගන්න වෙනවා. ඒ භාගය 100ට 100ෙන් ගුණ කර ගැනීමෙන් ඊට අදාළ ප්‍රතිශතය අපිට ලබා ගන්න පුළුවන්. කියන්නේ ගෑන්සා ඔය මොකක්ද ප්‍රශ්නයක්ද? නෑ සර්. නෑ මයික් එක ඔන් වෙලා කතා කරන්නේ. හරි. ලියා ගන්න මෙහෙම මේ ගණන් දෙක හදාගන්න ඉක්මනට. ඊට පස්සේ ගාන හදන ආකාරය මම ඔයාලට දෙන්නම්. ලියා ගන්න. පළමුවෙන්ම තව ලකුණක් දාලා ලියා ගන්න. පළමුවෙන්ම දෙන ලද ප්‍රමාණය මුළු ප්‍රමාණයෙහි භාගයක් ලෙස ලියා පසුව එය සියයට සියයෙන් මේ එහෙම ලියන්න 100ට 100ෙන් ගුණ කර ගැනීමෙන් අදාළ ප්‍රතිශතය ගණනය කළ හැක. ලියා ගන්න මේ ගාන පන්තියක සිටින ළමුන් 40 දෙනෙකුගෙන් 25 දෙනෙකු මොකද සර් අපෝ කියනවද? පන්තියක සිටින ළමුන් 40 දෙනෙකුගෙන් 25 දෙනෙකු පිරිමි ළමුන් වේ
නැත්නම් පිරිමි ළමුන් වේ කියලා ලියා ගන්නකො. පිරිමි ළමුන් වේ. රෝමි ලක්කම් අංක 1 පන්තික සිටින ළමුන් 40 දෙනෙකුගේ 25 දෙනෙකු පිරිමි ළමුන් වේ. පළවෙනි ප්‍රශ්නය පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. දැන් මම භාග හොයා ඉන්නේ එහෙම කියලා නැහැ. එතකොට ඔයාලා මුලින්ම කරන්න ඕනි භාගයක් බවට පත් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක 100%න් ගුණ කරගන්න ඕනේ. පිරිමි ළමුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. රෝමි ලක්කම් අංක 2 ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. අදන් ඉක්මනට සර් දෙවෙනි ප්‍රශ්නේ මොකද්ද? ගැහැණු ළමුන්ගේ ප්‍රතිශතය ගණනය කරන්න. ඉවරනම් කියන්න හරි කියලා. ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. පළවෙනි එකේ මම දුන්නේ මෙතන පන්තියේ ළමයි 40ක් ඉන්නවා. ඒ 40න් 25 දෙනෙක් පිරිමි ළමයි. එතකොට 40න් 25 දෙනෙක් පිරිමි ළමයි. ඔක්කොම ළමයි 40යි. ඒකෙන් 25 දෙනෙක් පිරිමි ළමයි. මේ පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය තමයි මම අහුවේ. එහෙනම් පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය හොයන්න නම් මේ භාගයක් හදාගන්න වෙනවා. පන්තියේ ඉන්න මුළු ළමුන් ප්‍රමාණයේ භාගයක් විදිහට පිරිමි ළමයි ගන්න ලියා ගන්න වෙනවා. ඔක්කොම ළමයි 40ක් ඉන්නවා. ඒකෙන් 25 දෙනෙක් ඉන්නවා පිරිමි ළමයි. එතකොට මේ භාගය අපිට
100ට 100ෙන් ගුණ කර ගැනීමෙන් ඊට අදාළ ප්‍රතිශතය ගණනය කරගන්න පුළුවන්. මට කියන්න මේක කැපෙන්නේ කොහොමද කියන එක. 100 මේ 40ට 5 කීයක් තියෙනවද? 8යි නේද? 25යි. 25ට 5යි. ඊට පස්සේ 8යි 100යි කැපෙනවද 4ෙන්? 8ට 4 ඒවා 2යි 100ට 4 ඒවා කීයක් තියෙනවද? 25ක් තියෙනවා. එතකොට 25 පහෙන් ගුණුනම 125යි. දෙකෙන් 125යි. 100ට දෙකෙන් 125යි. එතකොට මේ තියෙන විෂම භාගයක්. මෙයාව එහෙනම් අපිට ප්‍රතිශතයක් බවට පත් කරගන්න වෙනව නේද? ඔව්. එහෙනම් මේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න නම් මේ විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න වෙනවා. එතකොට 125 දෙකෙන් බෙදන්නකො බලන්න පැත්තකට. 1ට 2 ඒවා නෑ 12ට 2 ඒවා 6යි දෙවරක් 6 12යි. ඉතිරි නෑ මේ 5 ගන්නවා 5ට 2 ඒවා 2යි දෙවරක් 2 4යි එකක් ඉතිරි. එතකොට 62යි දෙකෙන් 1යි. 100ට 62යි දෙකෙන් එකක් ඉන්නවා පිරිමි ළමයි. එහෙනම් ගෑනු ළමයින්ගේ ප්‍රතිශතය දැන් ඊළඟට අපිට හොයාගන්න පුළුවන්. දෙවෙනි එක. එහෙනම් ගැහැණු ළමයින්ගේ ප්‍රතිශතය හොයන්න නම් පන්තියේ ගැහැණු ළමයි කී දෙනෙක් ඉන්න ඕනේද? 25ක් පිරිමි ළමයි ඉන්නවනම් ඉතිරි ප්‍රමාණය ගැහැණු ළමයි කීයක්ද? 15. 15. 40න් 15. ඔව්. 40න් 25ක් අඩු නම් 15යි. මෙන්න මේ භාගය ප්‍රතිශතයක් බවට පත් කරන්න අපිට පුළුවන් 100ට 100ෙන් ගුණ කරගන්න. එතකොට මේ බිඳුවට බිඳුව කපන්න පුළුවන් නේද? 4ට 2 ඒවා 2යි 10ට 2 ඒවා 5යි. ඔච්චරයි සුළු වෙන්නේ. අපි කරන්න ඕනේ ඊළඟට 15 5න් ගුණ කරගමු. ළමයි ඉන්න කට්ටිය ගුණ කරගමු. 5 වරක් 5 25න් 5 දෙකක් ඉතිරි 5 වරක් 1 5යි 2යි 7යි. දෙකෙන් 75. 100ට දෙකෙන් 75යි. 100ට දෙකෙන් 75 කියන්නේ මෙතන මේ විෂම භාගයක් තියෙන්නේ. අපිට ඉතින් මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් බවට පත් කරගන්න නම් 75 දෙකෙන් බෙදන්න වෙනවා. 4ට 2 ඒවා 3යි දෙවරක් 3 6යි. එකක් ඉතිරි 5 ගන්නවා. 15ට 2 ඒවා 7යි. දෙවරක් 7 14යි. එකක් ඉතිරි. එහෙනම් උත්තරය 37යි දෙකෙන් 1යි 100ට. 137යි දෙකෙන් 1යි. පැහැදිලිද? හරිද? හරිද? හොඳයි. ලියා ගන්න මේ ප්‍රශ්නය. ලියා ගන්න මේ ප්‍රශ්නය. පහත දී ඇති අගය යුගලයන්ගෙන් පහත දී ඇති අගය යුගලයන්ගෙන් මුලින් දී ඇති පහත දී ඇති අගය යුගලයන්ගෙන් මුලින් දී ඇති අගය පහත දී ඇති අගය යුගලයන්ගෙන් මුලින් දී ඇති අගය දෙවන අගයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. දෙවන අගයේ ප්‍රතිශතයක් ලෙස දක්වන්න. පළවෙනි එක ග්‍රෑම් 250ක් නැත්නම් ග්‍රෑම් 250ක් කිලෝග්‍රෑම් එකක. එතකොට ග්‍රෑම් 250ක් කිලෝග්‍රෑම් එකක ප්‍රතිශතයක් බවට පත් කරනකොට මේ ග්‍රෑම් 250 කිලෝග්‍රෑම් එකක භාගයක් බවට පත් කරගන්න වෙනවා. එහෙමනම් භාගයක් බවට පත් කරගන්න නම් පුතේ බලන්න මෙතන මේ දෙන්නගේ ඒකක සමාන නැහැ. මෙයා ග්‍රෑම් වලින් තියෙන, මෙයා කිලෝග්‍රෑම් වලින් තියෙන. එතකොට මේ කිලෝග්‍රෑම් වලින් දීලා තියෙන අගය අපිට යාව ග්‍රෑම් බවට පත් කරගන්න වෙනවා නේද? එතකොට අදාළ ප්‍රමාණය 250යි කොච්චරකද? කිලෝග්‍රෑම් එකක. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් කීයක් තියෙනවද? 1000ක් තියෙනවා.
එහෙමනම් ඔන්න බලන්න 1000න් 250ක් තියෙනවා නේද 1000න් 250ක් තියෙනවා ග්‍රෑම් 250 කිලෝග්‍රෑම් එකක ප්‍රතිශතයක් බවට තමයි පත් කරගන්න යන්නේ දැන් 1000න් 250ක් තියෙනවා නම් 100කට කොච්චරක් තියෙනවද කියලා හොයන්න 100ට 100න් ගුණ කරගන්න පුළුවන් හරි සුළු කරලා උත්තරේ ගන්න ඔය විදිහට පටන් ගන්න දෙවනි ගාන ලීටර් 300 මිලිලීටර් 300ක් ලීටර් එකක තුන රුපියල් 50ක් රුපියල් 200ක තත්පර 40ක් නැත්නම් තත්පර 30ක් පැය දෙකක පටන් ගන්න ඉතිරි තුනක් හදන්න ඉතිරි තුනක් හදන්න වේගෙන් හදන්න ඉක්මනට හදන්න ඉවරද ඉවරයි සර්. හොඳයි යසින්දු ඉවරද නෑ සර් අන්තිම ගාන. අවින්දු නෑ සර්.
හරි. ඉවරද? දැන් මම හදන්නද ගාන? හරි. හරි. දැන් මම හදනවා ගාන. දැන් පළවෙනි ගානේ තියෙන්නේ පුතේ ග්‍රෑම් 250 කිලෝග්‍රෑම් එකක ප්‍රතිශතයක් බවට තමයි අපිට පත් කරන්න කියලා තියෙන්නේ. එහෙනම් මේක සුළු වෙනේම අපිට ඉස්සෙල්ලාම සුළු කරගන්න වෙනවා. එතකොට 1000න් මෙතන කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක් 1000න් ග්‍රෑම් 250. 100කට කොච්චරක්ද කියලායි අපි හොයන්න ඕනේ. එතකොට මේක සුළු වෙනේම සුළු කරන්න පුළුවන්. මේ බිංදු දෙකට මෙතන බිංදු දෙක කපන්න පුළුවන්. මේ බිංදුවට මෙතන බිංදුව කැපුණාම උත්තරේ එනවා 125යි කියලා. දැන් පළවෙනි එකේ උත්තරේ 125යි. දෙවෙනි එකේ උත්තරේ බලන්න. දෙවෙනි එකේ කියන්නේ මිලිලීටර් 300ක් ලීටර් එකක. මිලිලීටර් 300ක් ලීටර් එකක. එතකොට ලීටර් එකක නම් ලීටර් කියන්නේ මිලිලීටර් කීයක්ද? ලීටර් එකක් කියන්නේ මිලිලීටර් කීයක්ද? 1000. එහෙනම් 1000කින් 300ක් නම් 100කින් කොච්චරද කියලා හොයාගන්න වෙනවා අපිට. 100ට 100ෙන් ගුණ කරගන්න වෙනවා. කැපෙන ඒවා කියන්නේ මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. මෙතන බිංදුවකට මෙතන බිංදුවක් කැපෙනවා. ඉතිරි වෙන්නේ මෙතන කීයද? 30යි. උත්තරේ එහෙමනම් එනවා 130යි කියලා. 130යි කියලා පිළිතුර ලැබෙනවා අපිට. තුන්වෙනි ගාන බලන්න රුපියල් 50ක් රුපියල් 200ක. රුපියල් 50ක් රුපියල් 200ක. එතකොට මුළු මුදලේ භාගයක් බවට පත් කරගන්න ඕනේ දෙන ලද මුදල. මුළු ප්‍රමාණයේ භාගයක් බවට පත් කරන්න ඕනේ දෙන ලද ප්‍රමාණය. එතකොට මුළු ප්‍රමාණය 200යි දෙන ලද ප්‍රමාණය 50යි. එහෙනම් රුපියල් 50ක් රුපියල් 200යි. හරි. ඔන්න භාගයක් බවට පත් කරා භාගයේ ප්‍රතිශතයක් බවට පත් කරගන්න අපිට පුළුවන් 100ට 100ෙන් ගුණ කරගන්න. එතකොට මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. දෙකට දෙකේ එකයි 50ට දෙකේ 25යි. උත්තරය 125යි. හතරවෙනි ගාන බලන්න. තත්පර 30ක් පැය දෙකක. පැය දෙක කියන්නේ තත්පර කීයක්ද? පැය තත්පර බවට පත් කරගන්න. 120. ආන්න වරද්ද ගත්තා. පැයකට මිනිත්තු 60යි නේද? 60. ඒකනේ ඉතින්. මෙතන තියෙන තත්පරනේ මිනිත්තු නෙවෙයිනේ. දැක්කනේ ටෝල් ගාලා වුණා. කට්ටිය. හරි. එතකොට පැය දෙකකට තත්පර කීයක් තියෙනවද කියලා හොයාගන්න වෙනවා. එතකොට පැයකට තත්පර හොයන්න මොකද කරන්න ඕන? පැයකට මිනිත්තු 60යි. මිනිත්තුවකට තත්පර 60ක් තියෙනවා. 60 60ෙන් ගුණ කරා නම් තත්පර කීයක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. පැය දෙකක් ගැන කතා කරන්නේ. පැය දෙකක් නම් ඒකයි දෙකෙන් ගුණ කරනවා. 6 වරක් 6 36යි. නේද? 36 අගට තව බිංදු දෙක 3600 දෙකෙන් ගුණ කරනවා කීයද? 7200යි නේද? ඔව්. එතකොට අපිට මෙයා භාගයක් බවට පත් කරගන්න වෙනවා 7200කින් 30ක් නම් 100කින් කොච්චරද කියලායි හොයන්න වෙන්නේ. දැන් ඔයාලට තිබුණා දැන් මේක ඔයාලා මිනිත්තු වලින් හදුවා නම් ඔයාලට එන්නේ 125ක්ද? අවද 125ක්? 125 දාන්නේ. ඒ මිනිත්තු විදියට තිබුණා නම් මෙතන තියෙන තත්පර හොඳේ. ඒකට ඇරලා මේක සුළු වෙනකොට සුළු වෙන්නේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා 72යි 30යි 72ට 6 ඒවා 12ක් තියෙනවා නේද 30ට 6 ඒවා 5යි උත්තරය 112න් 5යි 112න් 5යි උත්තරය පැහැදිලිද ඒ නිසා කල්පනාවෙන් ගානක් දිහා බලන්න ගානක් දිහා කල්පනාවෙන් බලන්න හැම වෙලාවෙම හරි ඔය ඒකක හරි පොඩ්ඩක් හරි පැටලුනොත් සම්පූර්ණ ගානම වැරදෙනවා. සම්පූර්ණ ගානම වැරදෙනවා. ඒ නිසා ඒකක පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒකක පරිවර්තනය නිවැරදිව සිද්ධ කරන්න. දැන් ලියාගන්න පුතේ මාතෘකාවක් මුළු ප්‍රමාණයෙන්
මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් දුන් විට මුළු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් දුන් විට මුළු ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් දුන් විට එම ප්‍රමාණය ගණනය කිරීම එම ප්‍රමාණය ගණනය කිරීම එම ප්‍රමාණය ගණනය කිරීම මුළු ප්‍රමාණයෙන් කිසියම් ප්‍රතිශතයක් දුන් විට මුළු එම ප්‍රමාණය ගණනය කිරීම හරි මේ බලන්න මාගාව රුපියල් 1500ක් තියෙනවා මාගාව රුපියල් නැත්නම් 2000ක් තියෙනවා කියලා මාගාව රුපියල් 2000ක් තියෙනවා මේ 2000න් 125 අපේ ගෙදර කෑම වියදම් සඳහා වියදම් වෙනවා ආහාර සඳහා වියදම් වෙනවා 125 මාගාව තියෙන මුදල රුපියල් 2000යි ඒ මුදලෙන් 125ක් වියදම් වෙනවා පුතේ ආහාර සඳහා 125ක් වියදම් වෙනවා එහෙනම් මම ආහාර සඳහා වියදම් කරපු මුදල මගෙන් අහුවොත් මම ඔයාලගෙන් අහනවා මම ආහාර සඳහා වියදම් කරපු මුදල කීයද කියලා කොච්චරද මම වියදම් කරලා තියෙන්නේ ආහාර සඳහා ඒක මට කියන්න බලන්න මම විනාඩියක් දෙන්නම් කල්පනා කරලා කියන්න ගාන හදන්නේ නැතුව රුපියල් කීයද 500 කොහමද හැදුවේ 100 ඔව් 2125න් බෙදු ගුණ කරනවද ගුණ කරනවා ඔව් හරි එතකොට මේ වගේ ගැටලුවක් හදනකොට මෙන්න මාගාව තිබිච්ච මුදල මුළු ප්‍රමාණය හරි එතකොට මේ මුළු ප්‍රමාණයෙන් 125ක් කියන්නේ කොච්චරද කියන එක තමයි මම හොයන්න යන්නේ. මුළු ප්‍රමාණයෙන් 125ක් හොයන්න නම් එතකොට මෙතන මුළු ප්‍රමාණය රුපියල් 2000යි 2000කින් 125. දැන් මේ 125න් මේ 2000 ගුණ කරගන්න වෙනවා. මේ 2000 ගුණ කරගන්නවා මම 125න්. කැපෙන ඒවා තියෙනවා නම් කියන්න බලන්න. මෙතන බිංදු දෙකකට මෙතන බිංදු දෙකක් කැපෙනවා 25 20ෙන් ගුණ කළොත් කීයද එන්නේ උත්තරේ 25 20ෙන් ගුණ කළොත් අගට බිංදුවක් දාලා 25 දෙකෙන් ගුණ කරගන්න අගට බිංදුවක් දාලා 25 දෙකෙන් ගුණ කරගන්න දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතිරි දෙවරක් දෙක 4යි 1යි 5යි මේ මොනවද රුපියල් 500යි පුතේ රුපියල් 2000කින් 125ක් කියලා කියන්නේ එහෙනම් මුළු ප්‍රමාණයකින් කිසියම් ප්‍රතිශතයක් ගණනය කරනකොට අපි මොකද්ද කරන්න ඕනි? මේ මුළු ප්‍රමාණය දෙන ලද මුළු ප්‍රමාණය අදාළ ප්‍රතිශතයෙන් ගුණ කරගත යුතුයි. එතකොට අපිට ලැබෙනවා මේ මුළු ප්‍රමාණයෙන් අදාළ ප්‍රතිශතයේ කොටස කොච්චරක්ද කියන එක. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. රුපියල් 2000කින් රුපියල් 2000කින් 125ක් යනු 125ක් යනු කොපමණ මුදලක්ද හදාගන්න මේ ගාන
හරිද? hari ලියාගන්න මේ විදිහට තරු ලකුණක් දාලා මුළු ප්‍රමාණයකින් ප්‍රශ්නයද සර්? නෑ තරු ලකුණක් දාලා ලියාගන්න. ගාන හදන හැටි දෙන්නේ. මුළු ප්‍රමාණයකින් කිසියම් ප්‍රතිශතයක් ගණනය කිරීමේදී එම මුළු ප්‍රමාණය අදාළ ප්‍රතිශතයෙන් ගුණ කරගත යුතුය. අදාළ ප්‍රතිශතයෙන් ගුණ කරගත යුතුය. අදාළ ප්‍රතිශතයෙන් ගුණ කරගත යුතුය. ගුණ කරගත යුතුය. හරි. ලියාගන්න මේ ප්‍රශ්නය රුපියල් 140කට තිබුණු ඉන්ධන ලීටරයක මිල මොකක්ද සර් අප කියනවත් රුපියල් 140කට තිබුණු ඉන්ධන ලීටරයක මිල රුපියල් 140කට තිබුණු ඉන්ධන ලීටරයක මිල 120කින් වැඩි වූයේ නම් රෝමිලකම් අංක 1 වැඩි වූ මිල කොපමණද? රෝමිලකම් අංක 2 නව මිල කොපමණද? එතකොට රුපියල් 140කට තිබිච්ච ඉන්ධන ලීටරය 120කින් වැඩි වෙලා. අපෙන් අහන්නේ වැඩි වෙච්ච මුදල කීයද? වැඩි වුණාට පස්සේ අලුත් මුදල කීයද? ඔය දෙක තමයි අහන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම ඔයාලා හොයන්න ඕනි වැඩි වෙච්ච මුදල. මුළු ප්‍රමාණය 140යි නම් වැඩි වෙන්නේ 120ක්. නම් ප්‍රතිශතයේ 120ක්. ඉක්මනට හොයලා දෙන්න මට ගන්න. ඔව් කියන්න. දෙවෙනි ප්‍රශ්නේ ආයෙත් කියනවද? නව මිල කොපමණද? ඉවරයි සර්.
හරිද? හරි. හෙව්වද වැඩි වෙච්ච මුදල? ඈ 120කින් වැඩි වෙලා තියෙන්නේ. මම අපේ පළවෙනි වටිනාකම රුපියල් 140යි කලින් වටිනාකම. මේකෙන් 120ක් වැඩි වෙලා. 120ක් වැඩි වෙලා. එතකොට කොච්චරක් වැඩි වෙනවද කියලා හොයන්න ඕනේ. එතකොට බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. 14 දෙකෙන් ගුණුනහම කීයක්ද වැඩි වෙලා තියෙන්නේ? 28ක්. රුපියල් 28ක් වැඩි වෙලා. දැන් ඉන්ධන ලීටරයක් රුපියල් 28කින් වැඩි වෙලා. දෙවනි ප්‍රශ්නය අහන්නේ වැඩි වුණාට පස්සේ මිල, නව මිල. නව මිල හොයන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? කලින් තිබිච්ච මිල රුපියල් 140යි. ඒකට රුපියල් 28ක් මොකක්ද කරන්න ඕනේ? එකතු කරගන්න වෙනවා. වැඩි වෙලානේ තියෙන්නේ. එතකොට කීයද උත්තරේ? 168යි. කීයක් වෙනවද? රුපියල් 168ක් වෙනවා අලුත් මිල. රුපියල් 160යි නව මිල වෙන්නේ. පැහැදිලිද ගාන? පැහැදිලිද හදපු හැටි? හරි. හරි. දැන් ඔයාලගේ අභ්‍යාස පොත ගන්නකො. 18යි 5 අභ්‍යාස මාලාව. අනත්ත මේ ගාන ලියාගන්න. තව ගානක් අපි හදමු මේ විදිහ. ලියාගන්න. අමිලගේ මාසික වැටුප රුපියල් 35000කි. රුපියල් 35000කි. අමිලගේ මාසික වැටුප රුපියල් 35000කි. ඔහු ඉන් 20ක් ආහාර පාන සඳහාද සියයට 10ක් ගමන් වියදම් සඳහාද 10ක් ගමන් වියදම් සඳහාද 30ක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාද වෙන් කරයි. පළවෙනි ප්‍රශ්නය ආහාර පාන සඳහා වෙන් කළ මුදල කීයද? ආහාර පාන සඳහා වෙන් කළ මුදල කීයද? රෝමිලත්තම් අංක 2 ගමන් වියදම් සඳහා වෙන් කළ මුදල කීයද? ගමන් වියදම් සඳහා වෙන් කළ මුදල කීයද? රෝමිලත්තම් අංක 3
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කළ මුදල කීයද? දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වෙන් කළ මුදල කීයද? රොමිලකම් අංක 4. ඉතිරිය බැංකුවේ තැන්පත් කළේ නම් ඉතිරිය බැංකුවක තැන්පත් කළේ නම් බැංකුවක තැන්පත් කළ මුදල කීයද? බැංකුවේ තැන්පත් කළ මුදල කීයද? හරි. පටන් ගන්න බලන්න. බැංකුවේ තැන්පත් කළ මුදල කීයද? හොයන්න පටන් ගන්න ඉක්මනට. මණ්ඩ හදන්න. ඉවරද? ඉවරයි සර්. හොඳයි. ඉවරයි සර්. හොඳයි.
හරි. මේ අමිලගේ වැටුප රුපියල් 35000යි. අමිල රුපියල් 35000ක් වැටුප් විදිහට අරගෙන ඒකෙන් 120ක් වියදම් කරනවා ආහාර පාන සඳහා ගෙදර. 10%ක් යාගේ ගමන් වියදම් සඳහා වියදම් කරනවා. 30ක් ළමයින්ගේ අධ්‍යාපනය සඳහා වියදම් කරනවා. ඉතිරි ගාණ යා බැංකුවේ තැන්පත් කරනවා කියලා කියන්නේ. පළවෙනි ප්‍රශ්නය ඇහුවේ ආහාර සඳහා වියදම් වෙන මුදල. ආහාර සඳහා වියදම 120ක් වියදම් කරලා තියෙනවා. එයාගේ වැටුප රුපියල් 35000යි. රුපියල් 35000යි යාගේ වැටුප. මේකෙන් 120ක් වියදම් කරලා තියෙනවා ආහාර පාන සඳහා. බිංදුවට බිංදුව කැපෙනවා. මේ බිංදුවට මේ බිංදුව කැපෙනවා. 3500 දෙකෙන් ගුණුනහම කීයද පුතේ රුපියල්? 7000යි. අවද ඔයාලට රුපියල් 7000. දෙවැනි ප්‍රශ්නය ගමන් වියදම් සඳහා. ගමන් වියදම කීයද කියලා හොයන්න. ගමන් වියදම වෙන්නේ ඒත් රුපියල් 35000න් 110ක්. 110ක්. මොකද මේ බිංදුවට බිංදුවක් කැපෙනවා මෙතන බිංදුවට බිංදුවක් කැපෙනවා රුපියල් කීයක් වියදම් වෙනවද එයාට ගමන් වියදම් සඳහා? රුපියල් 3500ක් වියදම් වෙනවා. රුපියල් 3500ක් වියදම් වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ අධ්‍යාපන කටයුතු සඳහා. අධ්‍යාපනය සඳහා වියදම මෙයාගේ මුළු ආදායම රුපියල් 35000යි වැටුප රුපියල් 35000යි. ඒකෙන් 130ක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ බිංදුවට මෙතන බිංදුවක් කැපෙනවා මේ බිංදුවට මෙතන බිංදුවක් කපන්න පුළුවන්. 3500 3ෙන් ගුණ කරන්න. එතකොට 3500 අග බිංදු දෙක අගට එකතු කරලා 3ෙන් ගුණ කරලා 3 වරක් 5 15න් 5 එකක් ඉදිරි 3 වරක් 3 9යි 1යි 10යි. රුපියල් 10500ක් වියදම් කරලා තියෙනවා මෙයා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා. දැන් අපි හොයන්න ඕනි මෙයාගේ ඉතිරි වෙන ගානේ බැංකුවේ තැන්පත් කරනවා කියලා කියන්නේ. එතකොට මේ බැංකුවේ තැන්පත් කරන මුදල හොයන්න නම් මෙයාගේ මුළු වියදම හොයන්න වෙනවා. මුළු වියදම හොයාගත්තා නම් බැංකුවේ තැන්පත් කරන මුදල හොයාගන්න පුළුවන් 35000න් එයාගේ වැටුපෙන් ඒ මුළු වියදම අඩු කරනවා. ඒතර මුළු වියදම හොයනකොට 10500 7000 3500 එක තුනම කීයද 10500ට 3500 එකනම 14000යි 14000ට 7000 එක තුනම රුපියල් 21000ක් වියදම් වෙලා තියෙනවා මෙයාට ආහාර ගමන් සහ අධ්‍යාපනය සඳහා දැන් එහෙමනම් බැංකුවේ තැන්පත් කළ මුදල හොයන්න පුළුවන් බැංකුවේ තැන්පත් හොයන්න මෙයාගේ මුළු වැටුප රුපියල් 35000යි අන්න ඒකෙන් 21000ක් අඩු කරගන්න ඕන. කීයද එන්නේ උත්තරේ? රුපියල් 14000ක් ආවද උත්තරේ? ඔව් සර්. හොඳයි. හරි. ඔකේ අනිත් මොකද්ද? අහන්න. ඉතුරු 100ට ගානෙන් බැලුවොත් ඇරෙයිද? ඒක පුළුවන් ඒත් හරි. දැන් මෙතන 120යි මෙතන 110යි මෙතන 130යි. එතකොට එයාගේ වැටුප 100ට 100ක් කියලානේ ගන්නෙ. ඒත් හරි. එතකොට මෙතන 10යි 20යි 30යි 30යි 60යි. එතකොට 100න් 60ක් අඩු වුණාම තව 40යි ඉතිරි වෙන්නේ. එතකොට 35000න් 140ක් කොච්චරද කියලා බැලුවනම් රුපියල් 14000ක් එනවා. හරි නේද? ඒත් හරි. හරි. ඊළඟට ලියාගන්න මාතෘකාව යම් ප්‍රමාණයක් මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට
මුළු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස දුන් විට මුළු ප්‍රමාණය ගණනය කිරීම. මුළු ප්‍රමාණය ගණනය කිරීම. මුළු ප්‍රමාණය ගණනය කිරීම. හරි. මේකත් අපි ගානක් හදලා අවබෝධ කරගමු. මේ ගාන හදන්න පුතේ මම ක්‍රම දෙකක් ඔයාලට කියලා දෙන්නම්. Tamanට ලේසි ක්‍රමයට Taman ගණන් හදන්න. Tamanට ලේසි ක්‍රමයට Taman ගණන් හදන්න. හරි. ලියා ගන්නකො මේ ගාන. කිසියම් මුදලකින් කිසියම් මුදලකින් 120ක් යනු කිසියම් මුදලකින් 120ක් යනු රුපියල් 600ක් නම් කිසියම් මුදලකින් 120ක් යනු රුපියල් 600ක් නම් කිසියම් මුදලකින් 120ක් යනු රුපියල් 600ක් නම් එම මුදල ගණනය කරන්න. එම මුදල ගණනය කරන්න. ඒ මුදල හොයන්න කියලා කියන්නේ. ඒතකොට මේ මුදල හොයන්න අපිට හරිම ලේසි. මම ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකම මම කියලා දෙන්නම්. දැන් අපිට දීලා තියෙන්නේ ඒ මුදලකින් කිසියම් මුදලකින් 120ක්. 120ක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේ මුදලින් 120ක් කියන්නේ කොච්චරක්ද? 120ක් කියන්නේ කොච්චරද රුපියල්? ගාන කියවල එක්කම උත්තරේ දෙන්න. රුපියල් 600. 600. රුපියල් 600. අපිට හොයන්න පුළුවන් දැන් එකක් කියන්නේ කොච්චරද කියන එක. 20ක් කියන්නේ රුපියල් 600ක් නම් එකක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන්. එතකොට මුදලින් 100ට එකක්. 100ට එකක් හොයන්න මොකද්ද කරන්න වෙන්නේ මේ රුපියල් 600? සමාන කොටස් කීයකටද බෙදා ගන්න වෙන්නේ? 20ක් කියන්නේ 600ක් නම් එකක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න අපි මොකද්ද කරන්න වෙන්නේ? ඔව් 620න් බෙදන්න වෙනවා නේද? එතකොට අපිට ලැබෙනවා නේද 100ට එකක් කියන්නේ කොච්චරද කියලා? ඔව්. අපෙන් අහන්නේ මුළු මුදල කීයද කියන්නේද අපෙන් අහන්නේ? ඔව් සර්. ඔව් මුළු මුදල කියන්නේ 100ට 100ක්. මුළු මුදල කියන්නේ කොච්චරද 100ට 100ක්. එහෙනම් 100ට 100ක් කියන්නේ කොච්චරද කියලා තමයි අපි හොයන්න ඕනේ. ඒ කියන්නේ මුළු මුදල. මුළු මුදල 100ක් හොයන්න මොකද්ද කරන්න වෙන්නේ? මේ 620න් බෙදලා එන උත්තරේ කීයෙන්ද අපි ගුණ කරගන්න ඕනේ? 100න් නේද? 100න් නේද ගුණ කරගන්න ඕනේ? ඔව්. 100ට 100ක් කියන්නේ කොච්චරද කියලානේ හොයන්න ඕනේ. මොකද 20ක් කියන්නේ රුපියල් 600යිනේ. එහෙනම් 100ක් කියන්නේ කොච්චරද කියලා තමයි හොයන්න ඕනේ. එහෙනම් 600 සමාන කොටස් 20කට බෙදුවාම 100ට එකක් කියන්නේ කොච්චරද කියලා ලැබෙනවා. එයා ගාව තිබිච්ච සම්පූර්ණ මුදල තමයි පුතේ 100ට 100යි කියන්නේ. එයා ගාව තිබිච්ච මුළු මුදල ප්‍රමාණය තමයි 100ට 100යි කියලා කියන්නේ. එහෙනම් 100ට 100ක් කියන්නේ කොච්චරද කියලා හොයන්න මේ 600 සමාන කොටස් 20කට බෙදලා එන අගේ ඒ කියන්නේ එක කොටසක වටිනාකම ගුණ කරගන්න වෙනවා 100ෙන්. හරි. කැපෙනේව කියන්න බලන්න මට මෙතෙන්දී. බිංදුවට බිංදුව කැපෙනවා. දෙකට දෙකේ එකයි 60ට දෙකේ ඒවා 30යි. 30 100ෙන් ගුණුනහම කීයද පුතේ රුපියල්? 3000. පැහැදිලිද ගාන හදපු හැටි? මුළු මුදල රුපියල් 3000. දැන් මම තව ක්‍රමයක් කියලා දෙනවා. තව ක්‍රමයක් කියලා දෙනවා. මේක නම් VG ආකාරයට හදන්නේ. හොඳේ VG ක්‍රමය. මේ බලන්න. මෙයාගෙන් අහන්නේ මුළු මුදල. මුළු මුදල
රුපියල් x වේ. අපි ගන්නවා මුලින්ම රුපියල් x කියලා මුළු මුදල. මුළු මුදල රුපියල් x කියලා ගන්නවා. එතකොට බලන්න මේ මුළු මුදලෙන් 120ක් මුළු මුදලෙන් 120ක් මුළු මුදල x නම් ඒ x වලින් 120ක් කියන්නේ කීයක්ද රුපියල්? කීයක්ද? 600ක් නේද? මුළු මුදලෙන් 120ක් කියන්නේ කොච්චරද රුපියල්? 600ක්. එහෙනම් මුළු මුදල 120ෙන් ගුණ කරා නම් එන්න ඕනේ රුපියල් 600ක් නේද පුතේ? රුපියල් 600ක් නේද එන්න ඕනේ? ඔව්. දැන් මේ තියෙන්නේ මොකද්ද? භාග අඩංගු සරල සමීකරණය. භාග අඩංගු සරල සමීකරණය. දැන් මේ මුළු මුදල තමයි අපි x කියලා අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ තියෙන භාගයක් අඩංගු සරල සමීකරණය x හොයන්න නම් මේ භාගය ඉවත් කරගන්න වෙනවා. භාගය ඉවත් කරන්නේ කොහොමද කියලා අපි සමීකරණ පාඩමේදී ඉගෙන ගත්තා. මතකද ඔයාලට? මේ භාගයේ පරස්පරයෙන් දෙපැත්තම ගුණ කරගන්න වෙනවා නේද? එතකොට මේ බෙදීම 100 ඉවත් කරන්න ගුණ කිරීම ගුණ කරන්න වෙනවා ඉස්සෙල්ලාම 100. ඒ වගේම එතන 120යි ගුණ කිරීම x සමානයි 600. මේ 600ක් ගුණ කරන්න වෙනවා 100. එතකොට මේ 100ට මේ 100 කැපිලා යනවා. දැන් මෙතන ගුණ වෙලා තියෙනවා 20කින්. ඒ ගුණ වෙලා තියෙන 20 ඉවත් කරන්න නම් දෙපැත්තම 20ෙන් බෙදන්න වෙනවා. දෙපැත්තම 20ෙන් බෙදන්න වෙනවා. එතකොට මේ 20ට 20 එකයි මේ 20ට 20 එකයි. ඔන්න මුළු මුදල x මුළු මුදල x අපිට ලැබෙනවා 20ට 20 එකයි 100ට 20 5යි. 600 පහින් වුණාම 3000යි. 3000යි. 600 පහින් වුණාම 3000යි. දැන් අපි යටින් ලියනවා එම නිසා මුළු මුදල රුපියල් 3000කි. පැහැදිලිද ගත්ත හැටි? හරි. පහෙන් ගුණ කර. ඔව් මේ 600 පහෙන් ගුණ කරා මේ 100ට 20 ඒවා පහක් තියෙනවනේ. 600 පහෙන් ගුණ කරා. තේරුණා නේද? ඔව්. ඉතින් එච්චර දුර යන්න ඕනේ මේක එතකොට මට කියන්න කෙටි ක්‍රම. ඔයා දැන් මේ ක්‍රමයේද ලේසි මේ ක්‍රමයේද? එහා පැත්තේ කරා. හරි. තමන්ට ලේසි ක්‍රමයට තමන් ගණන් හදන්න. මම එකයි කියවම ක්‍රම දෙකක් කියා දෙනවා. තමන්ට පහසු ක්‍රමයට ගණන් හදන්න. මේ ක්‍රම දෙකම හදාගන්න. ගණන් හදනකොට ඔයාට ලේසි ක්‍රමයට ඔයා ගණන් හදන්න. ඉක්මනට හදන්න. ඉවර වෙච්ච ගමන් කියන්න. ඉවරයි සර්. හරි. ලියාගන්න මේ ගාන. මේ ගාන ලියාගන්න. සර් පොඩ්ඩක් නෝ.
හරි සර්. ඔව්. ලියා ගන්න මේ ගාන. කිසියම් මුදලකින් 130ක් යනු කිසියම් මුදලකින් 130ක් යනු රුපියල් 1200ක් නම් මුළු මුදල කොපමණද? කිසියම් මුදලකින් මේ 130ක් යනු රුපියල් 1200ක් නම් මුළු මුදල කොපමණද? 1200ක් නේද සර්? ඔව් 1200ක්. මුළු මුදල කීයද කියලායි අපෙන් අහන්නේ. Tamanට කැමති ක්‍රමයකට Taman ගණන් හදන්න. මේ ක්‍රමයේ ලේසි කට්ටිය මේ මතක ක්‍රමයේ ලේසි කට්ටිය ඒ ක්‍රමයට හදන්න. මේ ක්‍රමයේ ලේසි දරුවෝ මේ ක්‍රමයට හදන්න. හැදුවා. හරි. කීයද උත්තරය ආවේ? හදන්න ඕනේ. රුපියල් 4000යි. 4000. දෙවමිනි ආවද උත්තරේ? තාම හදනවා සර්. හොඳයි. හැදුවා සර්. හරි. අපි බලමු. මුදලින් 130ක් තමයි අපි දීලා තියෙන්නේ. කොච්චරක් කියනවද රුපියල්? 1200ක් කියනවා නේද? මුදලින් 130ක් කියන්නේ 1200ක් කියලා කියනවා. එහෙනම් මුදලින් 100ට එකක් කියන්නේ කොච්චරද කියලා හොයාගන්න පුළුවන් නේද දැන් අපිට? මොකද්ද කරන්න ඕනේ 1230න්? බෙදෙන. බෙදන්න ඕනේ. ඔව් මුළු මුදල කියන්නේ 100ට කීයද? 100. අන්න හරි. මුළු මුදල වෙන්නේ 100ට 100ක්. 100ට 100ක් කොච්චරද කියලා හොයන්න මොකද්ද කරන්න ඕනද? මේ 1200 සමාන කොටස් 30කට බෙදලා එන්නේ 100ට එකක්. එහෙනම් 100ට 100ක් හොයන්න 100ෙන් ගුණ කරනවා. බිංදුවට බිංදුව කැපෙනවා 3ට 3 ඒවා 120ට 3 ඒවා 40ක් තියෙනවා. 40 100ෙන් ගුණුනහම කීයද පුතේ උත්තරේ රුපියල්? 4000. ආවනේ උත්තරේ. ඔව් සර්. හරියට හරි. ලේසි නේද? ඔව් සර්. ලියා ගන්න. ගන්න ලියා ගන්න. පාසලක සිටින ළමුන්ගෙන් සියයට 60ක් එනම්
ළමුන් 720 දෙනෙකු එනම් ළමුන් 720 දෙනෙකු පිරිමි ළමුන් ඌවේ නම් එක පුළුවන්ද? මම කියන්න පාසලක සිටින ළමුන් 100ට ළමුන්ගෙන් 160ක් ළමුන්ගෙන් 160ක් එනම් ළමුන් 720 දෙනෙකු පිරිමි ළමුන් වේ නම් පාසලේ සිටි මුළු ළමුන් ප්‍රමාණය කොපමණද? පාසලේ සිටි මුළු ළමුන් ප්‍රමාණය කොපමණද? ඉවරයි සර්. අනිත් අය නෑ සර්. ඉවරයි සර්. ඉවරයි සර්. හොඳයි. බලමු. හරි. මේ ගාන කියවන්න බලන්න කවුරු හරි කෙනෙක් ඉක්මනට. ගාන කියවන්න බලන්න. පාසලක සිටින ළමුන්ගෙන් 160ක් එනම් ළමුන් 720 දෙනෙකු පිරිමි ළමුන් නොවේ නම් පාසලේ සිටි මුළු ළමුන් ගණන කීයද? හරි. එතකොට පිරිමි ළමයි ගාන කීයද? පිරිමි ළමයින්ගේ ප්‍රතිශතය කීයද? 160යි. ඔව් 160ක් කියන්නේ කීයක්ද? 720ක්. 720ක්. වල පිරිමි ළමයි 720ක් ඉඳලා තියෙනවා. ඒක ඒ ප්‍රමාණය 160යි ඔක්කොම ළමයින්ගේ. එතකොට 101ක් කියලා ළමුන්ගෙන් 101ක් කොච්චරද? ළමුන්ගෙන් 101ක් කියන්නේ කොච්චරද කියනවා? 720 බෙදන්න වෙනවා කීයෙන්ද? 60න්. කීයද බෙදන්න ඕනි? 60න්. එතකොට මුළු ළමුන් ගණන කියන්නේ කොච්චරද 100ට? 100ක් නේද? මුළු ළමයි ගාන 100ට 100ක් නේද? මුළු ළමයි ගානනේ. ඔව්. ඒක 720 බෙදීම 60 ගුණ කරගන්න වෙනවා අපිට 100ට 100ෙන්. කැපෙන ඒවා තියනවා නම් කියන්න. බිංදුවට බිංදුව කැපෙනවා. 6ට 6 එක 72ට 6 ඒවා 12යි නේද? 12 100ෙන් ගුණනවා කීයද පුතේ එන්නේ? 100 100 නෙවෙයි ගුණනවා 100ෙන්. ඔව් කීයද එතකොට? 1200. ඔක්කොම ළමයි කීයක් ඉඳලා තියෙනවද ඉස්කෝලේ? 1200. පැහැදිලිද? ඔව් සර්. හරිද? ඔව් සර්. හරි. හරි සර්. දැන් ඔයාලට පුළුවන් නේද මේ ප්‍රතිශතය ඔන්න ඔය ආකාර තුනෙන් විතරයි පුතේ ගණන් එන්නේ.
ඔයාලට දැන් හදන්න පුළුවන් මේ විභාගෙට එන ඕන ගාන. තේරුණාද? හරි. දැන් බ්‍රහස්පතින්ද ඔයාලා පන්තියට සම්බන්ධ වෙනකොට මේ 18 මේ පාඩමේ තියෙන ඔක්කොම අභ්‍යාස වලට උත්තර ලියලා සම්බන්ධ වෙන්න. තේරුණාද? අපි බ්‍රහස්පතින්දට පටන් ගමු කුලක සහ කුලක පාඩම වර්ගඵලයේ ඒ ටික. හරි. බ්‍රහස්පතින්දට මම ආයි පන්තිය තියෙනවා එදා වෙලා මේ සුපුරුදු වෙලාවටම මම අදට දැන් පන්තිය නවත්තනවා එහෙමනම්. හරි. බොහෝ විට උදේ තියෙනවා මම මෙසේජ් එකක් දාන්න. කලින් දවසේ මම මෙසේජ් එකක් දාන්නම් උදේ මේ වගේ 5 බ්‍රහස්පතින්ද උදේ 5 ඉඳන් 7 වෙනකම් තියෙනවද කීයද තියෙන කියන එක. නැත්තම් හවස තියෙනවා අනිවාර්යෙන්. හරි. අදට මම පන්තිය නවත්තනවා පුතේ. ආයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. හරි. ඔව් කියන්න පුතේ.